හරි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අද ටිකක් අඩුයි මං චුට්ටක් බල බල හිටියේ කයි. මාව ඇහෙනව නේද මේ නදීෂ්සන? ඔව් සර්. හරි එහෙනම් අපි මේ පේපර් එක පටන් ගමු 2020 පේපර් එක සෙට් කරලා තියෙන ඉංග්‍රීසි මීඩියම් අයත් ඉන්නවද නේද රයිට් අපි. හරි ඔයාලා චුට්ටක් කොහෙන් පොඩ්ඩක් ලොකු කරගන්න පේපර් එක. පේනවා මදි නම්. right 2020 පේපර් එක right කරන්න ගන්නකො මේක පළවෙනි එක. දෙවන පරම්පරාවේ පරිගණක සම්බන්ධව පහත ප්‍රකාශ සලකන්න. හරි ඒකේ උත්තරය වෙන්නේ මොකද්ද? Consider the following statements about second generation computers. උත්තරේ මොකද්ද බලන්න. දත්ත ආදානය සඳහා සිදුරු කාඩ්පත් භාවිතා කිරීම. ප්‍රධාන දුඩාංග තාක්ෂණයට ට්‍රාන්සිස්ටර් යොදා ගැනීම. මෙහෙයුම් පද්ධති බිහිවීම. ද්විතීයික ආචරණය සඳහා ෆ්ලොපි ඩිස්ක් ටේප් ආදිය යොදා ගැනීම. ඒක කියන්න මට මේ උත්තරේ මොකක්ද කියලා. දෙවෙනි එක උත්තරේ දෙවෙනි එක කියලා කියනවා. උත්තරේ දෙවෙනි එක කියලා කියනවා. හරියද උත්තරේ දෙවෙනි එක කියලා කියන්නේ B කියන්නේ ප්‍රධාන දෘඩාංග තාක්ෂණයට ට්‍රාන්සිස්ටර් දා ගැනීම අනිවාර්යෙන් අපි දන්නවනේ දෙවෙනි පරම්පරාවේ කියලා. හරි. එතකොට D එක ද්විතීයික ආචරණය සඳහා ෆ්ලොපි ඩිස්ක් ටේප් ආදී භාවිතා කිරීම. මේක දෙවෙනි පරම්පරාවේ සිද්ධ වුණාද? ඕක මතක තියෙන්න ඕනේ. හරි. ඒක දෙවෙනි එකේ උත්තරේ නිවැරදි. එහෙනම් අපි චුට්ටක් බලමු ඒක තියෙනවද කියලා අච්චුපත කරලන්න උනට ආකාලා වගේ දාවල්. හරි. second generation. දැන් මේක ගත්තා මේ තියෙන second generation. මෙතන second generation මේ තියෙන්නේ second generation computers transistors tape floppy disk tape for secondary storage මේ තියෙන්නේ tape floppy disk secondary storage එක සඳහා භාවිත වුණා කියලා. එහෙනම් ඒක අනිවාර්යයෙන් ඒකට පොත කියවලා තියෙන අයට තමයි මේකට උත්තර ලියන්න පුළුවන්. ඒකට only B and D. Only B and D. Right, number 2. දත්ත සහ තොරතුරු ඇසුරෙන් දැක් වෙන පහත වගන්ති සලකන්න. Consider the following statements related to data and information. හරි ඒකේ බලන්න නිවැරදි මොකක්ද කියලා. එම වගන්ති සලකමින් නිවැරදි පිළිතුර තෝරන්න. දත්ත සහ තොරතුරු ඇසුරෙන් දැක්වෙන පහත වගයන් සලකන්න. එම වගන්ති සලකමින් නිවැරදි පිළිතුර තෝරන්න. Select the correct answer by considering the above statements. A කියන්නේ A සහ B වගන්ති තොරතුරු වේ. A දසුන් තම පන්තියේ උසම සිසුවායි කියන්නේ විශ්ලේෂණය කරලා අරන් තියෙන්නේ. That has been analyzed. එහෙනම් ඒක තොරතුරක්. දසුන්ගේ වයස අවුරුදු 14යි. දත්තයක්. අකලන්ත මිලදීගත් බඩු ලැයිස්තුවේ පෑනක මිල රුපියල් 20ක් වේ. ඒකත් දත්තයක්. එක දෙයක් නේ අරන් තියෙන්නේ. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක A B සහ C වගන්ති දත්ත වේ. ඒ දත්තයක් නෙමෙයි. එහෙනම් දෙවෙනි එකත් වැරදි.
තුන්වෙනි එක A B සහ C වගන්ති තොරතුරු. එහෙනම් දසුන්ගේ B C තොරතුරු නෙමෙයිනේ. හතරවෙනි එක B C වගන්ති දත්ත වේ. B දසුන්ගේ වයස අවුරුදු 14යි අකලංක මිලදීගත් බඩු ලැයිස්තුවේ පෑනකට රුපියල් 20යි. එහෙනම් ඒකේ අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ හතරවෙනි එක. fourth one. ඒතර කල්පනා කරන්න වෙනවා මේකද. B and C statements below belong to data. Right? ඒ කියන්නේ age of Dasun is 14, price of a pen which is in the items list purchased by Akalanka is ₹20. Right. හරි. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. හරි. තුන්වෙනි එක බලන්න මම චුට්ටක් අදිකරුවක් ලගට ගන්නේ නැහැ නේ. මොකද මේ පේන්නේ නිකන්. බලපෙත ලොක් කරලා බලන්න රයිට් තුන්වෙනි එක හතරවෙනි එක බලමු. ප්‍රතිදාන උපක්‍රම පමණක් දැක්වෙන පහත කවරකද? Which of the following contains output devices? Only output devices. Output devices විතරක් තියෙන එක. මොකක්ද උත්තරේ? What is the answer? දෙවෙනි එක Second one. පරිගණක තිරය. That's correct. බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය. Okay. මුද්‍රණ යන්ත්‍රය ස්පීකරය. හරි නේද? ඒ ඔක්කොම ප්‍රතිදාන උපක්‍රම නේද? Computer screen, multimedia projector, printer, speaker. First one computer screen, web camera, touch screen, flatbed scanner. Flatbed scanner කියපම input. web camera කියන්නේ input. නේද? හරි. එහෙනම් උත්තරේ විදිහට ගන්න වෙන්නේ මේ දෙවෙනි එක තමයි. උත්තරේ විදිහට ගන්න වෙන්නේ දෙවෙනි එක. හරි. right fourth one. දත්ත සහ තොරතුරු ස්ථීරවම තැන්පත් කිරීම ඒ උපාංග භාවිතා කරන අතර ඒවා වර්ග කිහිපයකට වෙන් කළ හැකිය. එම වර්ග කිරීමේ පදනම වන්නේ යොදාගෙන ඇති B. ඊට වගන්තයේ ස්තැන් විරවීම සඳහා AB ලේබල් වලට ගැලපෙන පද යුගල පිළිවෙලින් බලන්න මොකක්ද එන්නේ කියලා. හරි කියන්නේ ඒකට සසික දත්ත සහ තොරතුරු ස්ථීරවම තැන්පත් කිරීමට ස්ථීරව තැන්පත් කරන භාවිතා කරන්නේ ද්විතීක ආචයනය. ද්විතීක ආචයනය කියන්නේ hard disk එක, floppy disk එක, CD, DVD, Blu-ray discs, they flash drive, they are for secondary storage. Permanently store කරන්න පුළුවන්. RAM එකේ, cache එකේ මේවයි permanently store කරන්න බෑ data. right එහෙනම් කිරීමට ද්විතීක ආචයන උපාංග භාවිතා කරන අතර ඒවා වර්ග කිහිපයකට වෙන් කළ හැකිය. එම වර්ග කිරීමේ පදනම වන්නේ යොදාගෙන ඇති මොකද්ද? තාක්ෂණය. තුන්වෙනි එක උත්තර. ටෙක්නොලොජි එක මේකේ තියෙන්නේ. මේකද්ද චුම්බක දත්තද? එහෙම නැත්නම් ඝන තත්වයේ ඩේටාද? එහෙම නැත්නම් මේ ෆයිබර් මොනවාද මේ ප්‍රකාශ මාධ්‍යද කියන එක. right? අන්න ඒ තාක්ෂණය තමයි භාවිතා වෙන්නේ. එතකොට solid state ද optical media ද magnetic media ද කියන එක තමයි ඒ කියන්නේ. ඒක ද්විතීක ආචරණය තාක්ෂණය. ඒක secondary memory technology.
right? Secondary storage devices are used to store data and information permanently, and they can be divided into many categories. The basic concept of categorizing is technology. තාක්ෂණය අනුව තමයි කරන්නේ. තාක්ෂණය අනුව ගත්තාම අපි solid state, magnetic media, and then, third one in series, right? Right. Then let's move to number 5. Right, number 5. පරිගණක සකසනය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න. Select the correct statement about computer processor. බලන්න පස්වෙනි එකට computer processor එකට සම්බන්ධ නිවැරදි එක. Number 5. What is the correct answer? අරුත් කියන්න බලන්න. තුන සර්. කියන එකද? තුන්වෙනි එක. තුන්වෙනි එක. yes. සකසනේ වේගයේ මනිනු ලබන්නේ තප්පරයට ක්‍රියාත්මක කරන උපදේශ සංඛ්‍යාව මගින්. නිවැරදි. Core i3 යනු සකසනේ නිෂ්පාදන සමාගම නෙමෙයි. ඒක ඇවිල්ලා family of processors. Processors එන මේ processor පවුල එකේ තියෙන තාක්ෂණයේ තියෙන. Core i3, Core i5, Core i7 මේ විදිහට. Core i3 first gen, Core i3 third gen, Core i3 fourth gen, Core i3 ninth gen ඔය වගේ. හරි gen එකයි ටෙක්නොලොජි එකයි තියෙන්නේ. ඒකට එතනදී අපිට පරිගණකයේ කාර්ය සාධනය සකසනේ වේගය මත රඳා පවතින්නේ නැත කියලා තියෙනවා. කාර්ය සාධනය අනිවාර්යෙන් සකසනේ මත තමයි රඳා පවතින්නේ. Performance of the computer is not does not depend on the speed of the processor. හරිද? අවසානික සකසනේ පරිගණක අභ්‍යන්තරයේ දුරතැටිය තුර පිහිටා ඇති. ඒක සම්පූර්ණ වැරදි. හරි ඊට පස්සේ අපි 6 ඉඳලා අදාගෙන යන ගණන් ටික. 6 7 8 9 10. මාණ්ඩේ ටික කරන්න. 11ට යනකම් පුළුවන් නේ. ඒ ටික ටක් ගාලා හදන්න බෑ 11ට යනකම් විනාඩි දෙන්නම් මම 5ය.
හරිද ඉවරද? පාරමිද්ද පාරමිත් එන්න කියන්නේ. කිසිම ගැටලුවක් නැහැ. පාරමිත් ගෲප් එකෙන් අයින් කරලත් නැහැ. මේ පාරමිත් සම්බන්ධ වෙන්න කියන්නේ. කිසිම ගැටලුවක් නැහැ. හරි පුතාලා ඉවරද? නදීෂණ ඉවරද? ඔව් සර්. හරි අපි එහෙනම් ඒක හදලා බලමු. right 6 වෙනි එකේ කියනවා 4EF යන ෂඩ්දශමයේ සංඛ්‍යාවට අනුරූප ද්විමේ සංඛ්‍යාව වනි. කිසි අමාරුවක් නැහැ. ලේසියෙන් ඒක ගන්න පුළුවන්. ලේසියෙන් ගන්න පුළුවන්. මොකද්ද උත්තරය ආවේ? කවුරුහරි එක්කෙනෙක් කියන්න. right එතන තියෙන්නේ 4EF කියන එකනේ. ඒතර 4 කියන්නේ 4ම කියලා අපි දන්නවා. E කියන්නේ 14, F කියන්නේ 15 කියලා දන්නවා. එහෙනම් මේක අපි බයිනරි කරන්න ගියාම මොකද ඩිජිට් 4 වයින් ගන්නවා. 4 කියන්නේ 0 1 0 0. E කියන්නේ 14නේ 1 1 1 0. 15ට 1 1 1 1. එහෙනම් මේක තමයි තියෙන්න ඕනේ. මේක තියෙන උත්තරේ. මොකද්ද උත්තරේ එන්නේ එතන? දෙවෙනි එකේද? හරි දෙවෙනි එකේ උත්තරේ. ඒක අමාරුවක් නෑ. ඒක ලේසියෙන් ගන්න පුළුවන්. හරි. ඒක හැමෝම දන්නවා. හත්වෙනි එක පහත් සඳහන් කවරක් මගින් I1E 16 යන සංඛ්‍යා හතරේ ආරෝහණ පටිපාටය නිරූපණය වේද. එතකොට එකක් දීලා තියෙනවා 1E 16 පාදේ. අනිත් එක දීලා තියෙනවා 10101001 දෙකේ පාදේ. අනිත් එක දීලා තියෙනවා 89 10 පාදේ. අනිත් එක දෙනවා 115 8 පාදේ. එහෙනම් මේ ටික අපි ඉස්සෙල්ලා කරගන්න ඕනේ ඩෙසිමල් කරගන්න ඕනේ. 89 ඩෙසිමල් වලින් දීලා තියෙන that is given in decimal. දැන් මේක ගත්තාම මේ ඩෙසිමල් කරගත්තාම කීයද එන්නේ? මෙතන එන්නේ 16 ගොඩයි මෙතන තියෙන්නේ E කියන්නේ 14යි. 16 ගොඩයි 14යි 30යි නේද? 30යි එන්නේ 10 පාදේ. මෙතන ගත්තාම 1 2 4 8 16 32 64 128යි. 128යි 30යි 40 50 60යි 68යි 69යි. 69යි 10 පාදේ. හරි නේද? 69 නේද 10 පාදේ. හරි. ඊට පස්සේ මේක ගත්තාම 10 පාදයෙන් මෙතන 64 1යි මෙතන 8 1යි මෙතන 5යි 64යි 8යි 72යි 5යි 77යි එන්නේ. එතකොට මෙතන අහලා තියෙන්නේ මොකද්ද? පහ සඳහන් කවරක් වගින් සංඛ්‍යා හතරේ ආරෝහණ. ඒ කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට. පොඩි එකේ ඉඳලා ලොකු එකට. සර් ඔව් කියන්නේ 169 නෙමෙයිද? 169 දෙන්නේ. 169 sorry 169. Yes sir that's correct. Thank you very much. 169 එන්නේ. හරි එතකොට මොකද්ද උත්තරේ එන්න ඕනේ? පොඩි එකේ ඉඳලා ලොකු එකට දැන් අහන්නේ. පොඩි මේක කෝකද? මේක. මේක පළවෙනියට එන්න ඕනේ. එහෙනම් එන්න ඕනේ 1e කියන එක ඉස්සෙල්ලා එන්න ඕනේ. ඊට පස්සේ පොඩි එක මේක නේද? 115 වටේ පාදයෙන් එන්න. ඊළඟ පොඩි එක මේක. ඒ කියන්නේ 89. ඊළඟ පොඩි එක බයිනරි එක. එහෙනම් උත්තරේ මොකද්ද? හතරවෙනි එක උත්තරේ. ඔය උත්තරේ එන්න ඇති සමහර අයට. ඔය උත්තරේ එන්න ඇති කල්පනා කරලා මේ වැඩේ කරපු අයට. හරි. ඊළඟ ප්‍රශ්නයන් 8 වෙනි එකට. හරි. question number 8. බලන්න 2BC ෂඩ් දශමයේ සංඛ්‍යාවට තුල්‍ය වන අෂ්ටමයේ සංඛ්‍යාව කුමක්ද? එතනදි කියලා තියෙන්නේ
2BC මේකේ අෂ්ටමයේ සංඛ්‍යාව හොයාගන්න නම් මේක අපි බයිනරි කරගන්නවා. මේ B කියන්නේ 11, C කියන්නේ 12 කියලා ගන්න. එහෙනම් මේක බයිනරි කරපුවාම 0010. මේක බයිනරි කරපුවා 1011ද. හරිද? 8යි 9 11යි. That's correct. 12 කියන්නේ 1100. ඊට පස්සේ මේක ලියා ගන්නවා අපි 1010111100. ලියාගෙන මොකද කරන්නේ? මේක තුනේ කොටස් වලට කඩනවා. මෙන්න මේ 1යි 2යි 3යි. එතකොට මේකත් තියා ගන්නවා මෙහෙම. ඒකේ වුණා උඩ තියෙන 0 දෙකත් මෙතෙන්ට ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතන එන්නේ මොකද්ද? 4 මෙතන 7 මෙතන 2 මෙතන 1 1274යි. 1274යි. ඒ කියන්නේ පළවෙනි එක. ඒ කියන්නේ පළවෙනි එක. ඒකෙත් කිසි තර්කයක් මොකුත් නැහැ. ඒකෙත් ලේසියෙන් අපිට මේ කටයුත්ත කරගන්න පුළුවන්. ඊට පස්සේ 9 වෙනි එකට අපි යමු. අකලංක ශිෂ්‍යයා තම අධ්‍යාපන කටයුතු වලට අදාළ ලිපි ලේඛන ආදිය තැන්පත් කර තබා ගැනීම සඳහා 8 MB ධාරිතාවයක් සහිත USB සැනලි දාවකයක් භාවිත කරයි. එම ධාරිතාවය සමාන වෙනවා. මෙයා භාවිත කරන්නේ 8 MB. මේකට සමාන එක අහනවා. කවුද ඒකට සමාන එක හොයාගත්ත එක්කෙනා? කියන්න බෑ එක්කෙනෙක්. MB වලට සමාන එක. මොකද්ද සමාන වෙන්නේ? පළවෙනි එක බලන්නකො. පළවෙනි එකේ තියෙනවා. පළවෙනි එක ඉස්සෙල්ලා බලමු. 8 වැඩි කිරීම 1024 වැඩි කිරීම 1024 KB. හරි මේකෙන් කියන්නේ 1024 KB කියන්නේ කීයද? 1 MB. 1 MB. හරි 1 MB 1024 වැඩි කරපුවාම කීයද එන්නේ? කීයද එන්නේ? 1 GB. 1 GB. 1 GB. 1 GB 8 වැඩි කරපුවාම එන්නේ කීයද? 8 GB. 8 GB තමයි මේකේ උත්තරේ එන්නේ. එහෙනම් මේක අහලා තියෙන්නේ මොකද්ද? 8 MB අහලා තියෙන්නේ. එහෙනම් පළවෙනි එක වැරදි කියලා කවුරුත් දන්නවා. එතන දෙවෙනි එකට යන්න. 4 වැඩි කිරීම 1024 වැඩි කිරීම 1024 වැඩි කිරීම 8 bytes. 8 bytes. හරි. 8 bytes කියපුවාම byte 8ක් byte 8ක් 1024 වැඩි කරනවා. byte 8ක් 1024 වැඩි කරනවා. 1024 8ක්. එතකොට byte කොච්චරක් එනවද? 1024 8ක්. 1024 වැඩි කිරීම 8 සමානයි 8192ක් එනවා bytes. 8192ක් bytes එනවා. හරි. 8192ක් byte එනවා. ඊට පස්සේ ඒක මොකද කරන්න ඕනේ? ආයෙත් ඒක 1024 වැඩි කරන්න. වැඩි කිරීම 1024. එතකොට මේ වගේ එනවා 8 මිලියන් ගාණක් එනවා bytes. ඒක ආයෙ වැඩි කරන්න ඕනේ 4. ඔය වගේ සංඛ්‍යාවක් අපිට අවිධිමත් සංඛ්‍යාවක් තමයි එතනදී නිරූපණය වෙන්නේ. මෙතන bytes දීලා තියෙන්නේ. bits දීලා තිබ්බනම් මොන හරි දෙයක් කරන්න තිබ්බා. ඒකට ඒකෙදි අපිට පැහැදිලි උත්තරයක් ගන්න බැහැ. එහෙනම් අපි යනවා තුන්වෙනි එක බලනවා පොඩ්ඩක්. තුන්වෙනි එකේ තියෙනවා 1024 වැඩි කිරීම 1024 KB. ඒක මට කියන්න ටක් ගාලා. 1024 KB කියන්නේ 1 MB. 1 MB 1024 1 GB බවට පත් වෙනවා. 1 GB එකේ උත්තරය. අයන හතරවෙනි එකට යනවා. 8 times 1024 times 1024 times 8 bits. 8 bits. 8 bits වලින් මොකද වෙන්නේ? 1 byte. 1 byte හැදෙනවා. 1 byte හැදෙනවා. 1 byte කියන ඒවා 1024 වැඩි කරපුවාම කියන්නේ 1 kilobyte. කිලෝබයිට් එනවා. 1 කිලෝබයිට් 1024 වැඩි කරපුවාම 1 MB. MB එනවා. 1 MB 8 වැඩි කරපුවාම
8 MB එනවා. එහෙනම් උත්තරේ 4 වෙනි එක. උත්තරේ 4 වෙනි එක. ඕවනම් ළමයි ගොඩාක් වරද්ද ගන්නවා මේක විශ්ලේෂණාත්මකව මේ දේ කරන්නේ නැති නිසා. හරි. රයිට් අපි යනවා ඊළඟ එකට. 10 වෙනි එක. කෙරුවද කට්ටිය 10 වෙනි එක? පරිගණක වල භාවිතා කරන කේත ක්‍රම කිහිපයක් පහත දැක්වේ. එම කේත ක්‍රම වලට ගැළපෙන බිටු සහ අනුලක්ෂණ ප්‍රමාණය නිවැරදිව දැක්වෙන පිළිතුරු තෝරන්න. Following is the set of coding systems that are used to represent data in the computer. Select the answer that includes the number of bits and characters in each of them respectively. Right. තංගල උත්තරය අරන් කියන්න බාලේ කවුරු හරි මට? Get the answer. කියන්න උත්තරේ. වත්සල කීයද ආවේ උත්තරේ? තුන්වෙනි තුන්වෙනි එකද? ඔව් ASCII බිටු 7යි අනුලක්ෂණ 128යි. හරිනේ. B BCD බිටු 4යි අනුලක්ෂණ 16යි. C බිටු 8යි අනුලක්ෂණ 256යි. yes තුන්වෙනි එක හරි නේද? තුන්වෙනි එක හරි. ASCII වල දෙකේ 7 වෙනි බලයනේ බිටු 7යි. අනුලක්ෂණ 128යි. BCD වල බිටු 4යි. අනුලක්ෂණ 2 4 වෙනි බලයනේ 16යි. HZIC වල බිට් 8යි. 2 8 වෙනි බලය තමා අනුලක්ෂණ ගන්න 256යි. 256යි. මේ හරියි. ඊට පස්සේ 11 වෙනි එකක් බලමු. 11 වෙනි එක කල්පනා කරන්න කොහොමද එන්න ඕන කියලා consider the following P, Q and R statements. නසලකන්න. ගත්තද කට්ටිය ඒකේ උත්තරේ? හරි ඒකේ උත්තරේ බලන්න හොඳට කල්පනා කරලා. ඔයයි එන එක මොකක්ද කියලා තමයි අහන්නේ. පළවෙනි එකෙන් true the false දෙන්නේ. පළවෙනි එක කියනවානේ මොකද්ද? A greater than B and not C greater than D කියලා කියනවා. එතකොට මේක අපි ආදේශ කරනවා ආදේශ කර A B C D වලට දීලා තියෙනවා. එහෙනම් A වලට ආදේශ කරන්න ඕනේ 30. 30 විශාලයි B වලට ආදේශ කරන්න ඕනේ 45. ඊට පස්සේ A and D and not ඊට පස්සේ C වලට ආදේශ කරන්න ඕනේ 63 greater than D වලට 36. මේක ආදේශ කෙරුවට පස්සේ මෙතනදී එන්නේ මොකද්ද? පළවෙනි එකේ එන්නේ 30 greater than 45. ඒක වරහන් තුල එන්නේ මොකද්ද? false නේ. false. A and D. not 63 විශාලයි 36ට. true. true නේ. not true කියන්නේ මොකද එන්නේ? එහෙනම් FALSE false and not true කියන්නේ ආයෙත් false. false and false false එන්නේ. පළවෙනි එක false එන්නේ. පළවෙනි එක false එන්නේ. ඉතින් ඕක විභාගෙදී ඔය ටික කරන්න ඕන ඔයාලා. පළවෙනි එක false එන්නේ. ඒතර දෙවෙනි එකත් ඔයා ගන්න ඕනේ. මේ දෙවෙනි එක ගන්න. equal A less than B or C greater than D. ආදේශ කරන දුන්නේ ඒවා. A වලට 30 දැම්මා, B වලට 45 දැම්මා. Here or then for C you write 63 greater than what do you call this 36. 36. මේක තමයි කරන්න ඕනේ. ඒතර මේකෙදී එන්නේ උත්තරේ මොකද්ද? 30 කුඩායි 45. true. true. or 63 විශාලයි 36ට. true. එහෙනම් true or true? true. true or true?
true වෙන්නේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ අවසාන එකක් ගන්නවා. මේවා මම කරන්නේ මේ අවබෝධය ලබා ගන්න ඒ not පොතේ කරන විදිය ඒකේ වරහන් දෙකයි නේද? A greater than less than B or A greater than B. ඉතන තවරා තියෙන එක දාලා නැවත right. එහෙනම් බලමු. not එතකොට A කියලා කියන්නේ මොකද්ද? 30 less than B means 45 or A means A 30 less than 40 greater than. හරි මේක තමයි දැන් සුළු කරන්න තියෙන්නේ. සුළු කරමු බලන්න. not ඒක අර අවසානට වරහනක් තියෙන එක දාලා නැහැ. ඒක දැන් මම මේක සුළු කරනවා 30 කුඩායි 45ට. true. O 30 විශාලයි 45ට. false. ඊට පස්සේ not කියන එක එළියේ not තියෙද්දි මේක ඇතුළේ මේ දෙක සුළු කරපුවාම true or false මොකද වෙන්නේ? true. not true කියන්නේ false. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? හතරවෙනි එක false true false. false true false එන්නේ. ඒක ආපහු ඇතුළේ උස්සන්න බලන්න උත්තරේ. හරි නදීෂණට ඇවිල්ලා තියෙනවා අනික් අයව අරන්නේ එහෙනම් ඒක මතක තියාගන්න දැන් කොහොමද මේකේ මේ වගේ එකක් උත්තරේ ගන්න කියලා. ඒක තමයි පැහැදිලි කරලා මම වීඩියෝ එක දාපුවම නැවත බලන්න. හරි. හරි දැන් 12 වෙනි එක 13 14. බලන්න ඒවට උත්තර 12 13 14. හරි ඒකේ 12ට එන්නේ ඒක නම් චූට්ටක් ඒ තර්කයේ වරද්දලා දාලා තියෙන්නේ. එහෙනම් COVID-19 වෛරස් තත්ත්වයේ හේතුවෙන් රාජ්‍ය බැංකු වලට ඇතුල් වීම සඳහා මුඛ ආවරණ පැළඳ සිටීම හා දෑත් සබන් යොදා සේදීම. AB අනිවාර්ය වන අතර එහෙනම් A and B. A and B නේ අනිවාර්යයෙන්. A and B දෙකම කෙරෙන්න ඕනේ. අතර මානුෂික හේතු මත අදාළ දිනයට නියමිත ජාතික හැඳුනුම්පතේ අංකය අවසාන අංකය නිවැරදිව තිබීම C අනිවාර්ය නොවේ. හරි එහෙනම් ඒක අපිට ඕනේ ගන්න වෙන්නේ. එහෙනම් අපිට ඒක ගන්න වෙන්නේ A and B or C. දෙවෙනි එක ගන්න වෙන්නේ. දෙවෙනි එක ගන්න වෙන්නේ. ඒක තර්කේ නම් පිළිවෙලට දීලා නැහැ right. ඊට පස්සේ 13 වෙනි එක බලන්න. මේ රූප ටික මතක තියෙන්න ඕනේ. පරිගණක ජාලකරණයේදී භාවිත වන පහත් දැක්වෙන රැහන් රහිත මාධ්‍ය නිවැරදිව හඳුනා ගන්න. රැහන් රහිත මාධ්‍ය. ඒතර ඔයාලා දන්නවා දෙවෙනි එක නම් ගොඩාක් අය දන්න එක Bluetooth. දෙවෙනි එක Bluetooth දන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට පළවෙනි එක මොකක්ද? First one. ඒක මොකක්ද? අදෝරක්ත තරංග. very good. අදෝරක්ත තරංග. infrared signal තමයි දෙවෙනි එකෙන් පෙන්නන්නේ. හරි? infrared signal තමයි දෙවෙනි එකෙන් පෙන්නන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ එක
ඊට පස්සේ හරි ඊට පස්සේ Wi-Fi කොතෙන්ද පෙන්නන්නේ කොහෙන්ද C Wi-Fi පෙන්නන්නේ C එකේ නේද රේඩියෝ තරංග D එකකින් ඒකට රූප ටික මතක දැන් ඒතර උත්තරේ එන්නේ තුන්වෙනි එකට අදෝරක්ත කිරණ Wi-Fi නෙවෙයි දෙවෙනි එකට අදෝරක්ත තරංග Bluetooth හරි Wi-Fi රේඩියෝ තරංග දෙවෙනි එක උත්තරේ දෙවෙනි එක උත්තරේ එතකොට මේ පළවෙනි එකෙන් පෙන්වන්නේ infrared අදෝරක්ත right infrared second one Bluetooth third one Wi-Fi fourth one radio waves එතකොට මේ ඉංග්‍රීසි එකේ වැරදි එක දීලා තියෙනවා නේද පළවෙනි එක infrared ඉංග්‍රීසි එකේ උත්තරේ දෙවෙනි එකෙන් D එකේ හදාගන්න වෙනවා radio waves කියලා දෙවෙනි එකට ඉංග්‍රීසි අය දෙවෙනි එක තමයි උත්තරේ එන්න ඕන infrared bluetooth wifi and radio waves දෙවෙනි උත්තරය අවසාන එක ඉංග්‍රීසි එකේ වරද්ද right අපි 14ට යමු පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපක්‍රම සම්බන්ධව පහත සඳහන් වගන්ති කියවා බලන්න consider the following ways of connecting computer networks මාන්න ඒකේ මොකක්ද හරි කියලා මන් හසුරුව භාවිතා කරනුයේ එක් පරිගණක ජාලයක් පරිබාහිර වෙනත් ජාලයකට හෝ අන්තර්ජාලයට හෝ සම්බන්ධ කිරීම සඳහායි. හරිද? හරි නේද? Router is used to connect a computer network with another external network or internet. හරිනේ? router එකෙන් අපි කරන්නේ ජාල කීපයක් එකිනෙකට සම්බන්ධ කිරීම හෝ ගෙදර තියෙන අපේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට නෑ router එක භාවිත කරන්නේ. දැන් ඔයාලා වැඩි හරියක් router-ෙන් කරන්නේ මේ තවත් අන්තර්ජාලයට ඔයාලා ගෙදරට අන්තර්ජාලය ගන්න එක router-ෙන් කරන්න. router එකේ නියම කාර්යය තමයි පරිගණක ජාල ගණනාවක් එකට සම්බන්ධ කිරීම. හරි? එහෙනම් පළවෙනි එක හරි දෙවෙනි එක. පරිගණක ජාලයකට සම්බන්ධ වී සිටින සියලු දෙනාට පණිවිඩයක් එකවර යැවීමේදී බොහෝ විට විධාන රේඛා අතුරු මුහුණත භාවිතා කරනු ලබයි. පරිගණක ජාලයකට සම්බන්ධව සිටින සියලු දෙනාට පණිවිඩයක් එකවර යැවීමේදී බොහෝ විට විධාන රේඛා අතුරු මුහුණත භාවිතා කරනු ලබයි. පරිගණක ජාලයක ඉන්න අයට අපි පණිවිඩයක් යවනකොට ඒක අපි විධාන command line interface එක හරහා තමයි යන්නේ විධාන ටික ඔක්කොටම. right command line interface is used when transferring a message to everyone connected to with the computer network. ජාලයේ ස්විචය පූර්ණ ද්විපත සම්ප්‍රේෂණයද නාභි අර්ධ ද්විපත දත්ත සම්ප්‍රේෂණය සිදු කරයි. ඒකේ මොකද්ද සත්‍යතාවය? හරිද වැරදිද? Transmission mode of the switch is full duplex and the transmission mode of hub is half. හරි. ඒකත් හරි. ඒකත් හරි. එහෙනම් මෙතනදී අපිට ගන්න වෙන්නේ ABC සියල්ලම. right 15 වෙනි එක බලන්න කට්ටිය. What is the picture that shows a hard disk which is after partitioning and formatting? පරිගණක දෘಢ තැටියක් CDE ලෙස පංගු බෙදා ආකෘතිකරණය වූ පසු පවතින ආකාරය දැක්වෙන නිවැරදි රූපය වන්නේ. එතන මේ සුටි ගැටලුවක් තියෙනවා නේද? CDE පෙන්වන්නේ නැහැ එතන. නේද? එකක් තියෙන්නේ.
හරි. එතකොට ඒකේ අපිට ගන්න වෙන්නේ තුන්වෙනි එක. තුන්වෙනි එකේ දැන් පෙන්නනවා ඔයාලට ඒකේ ට්‍රැක්ස් ටික සෙක්ටර්ස් ටික ගොඩනැගිලා තියෙනවා පෙන්නනවා හරියට. පාර්ට්ස් එක. එතකොට අපිට ඒකේ A B C කියලා තුනම පෙන්නන්න නැති වුණාට අපිට ගන්න වෙන්නේ තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි කොටස් ටික කැඩලා පෙන්නන්නේ. කොටස් ටික කැඩිලා මේ කියන්නේ පරිගණක දුරටැටියක් C D E ලෙස පංගු බෙදා ආකෘතිකරණය වූ පසු ආකෘතිකරණය කියන්නේ ෆෝමැට් කරලා ආකාරය දැක්වෙන නිවැරදි රූපය වන්නේ කියන්නේ කොටස් කඩලා ආයේ අලුතෙන් data දාන්න පුළුවන් විදිහට හරි ගැසලා තියෙන එක. හරි. third එක තමයි අපිට ගන්න වෙන්නේ පොතේ බලන්න පොතේ තුවා ටික තියෙනවා. right ඊට පස්සේ 16 what is the answer that includes software with command line interface and graphical user interface විධාන පෙළේ අතුරු මුණත් මෘදුකාංග සහ විචිත්‍ර පරිශීලක අතුරු මුණත් මෘදුකාංගයක් පිළිවෙලින් අඩංගු පිළිතුර වන්නේ මොකක්ද විධාන පෙළේ අතුරු මුණතයි විචිත්‍ර පරිශීලක අතුරු මුණතයි පිළිවෙලින් තියෙනවා දැන් Unix ගත්තාම Unix වල විධාන පෙළිය Apple Mac ගත්තාම Apple Mac or Macintosh OS එකේ තිබ්බේ graphical user interface. Unix ආයෙත් විධාන පෙළිය. DOS විධාන පෙළිය. Ubuntu ඇවිල්ලා විචිත්‍ර පරිශීලක. Windows XP විචිත්‍ර පරිශීලක. ඉසුරු Linux විචිත්‍ර පරිශීලක. DOS ඇවිල්ලා ආයෙත් command line එකට. එහෙනම් අහන්නේ CLI එකයි GUI එකයි. එහෙනම් ඒකට ගන්න වෙන උත්තරේ පළවෙනි එක. Unix කියන එක CLI DOS වගේ ආපු එකක්. Apple Mac කියන්නේ විචිත්‍ර පරිශීලක. එහෙනම් ගැළපෙන උත්තරේ පළවෙනි එක. ගැළපෙන උත්තරයකට පළවෙනි එක. right 1000ට බලන්න කට්ටිය හිමීට Excel වලට අදාළ එක. පදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කොට නිර්මාණය කරන ලද වගුවක් රූපය දෙකෙහි දක්වා ඇත. එම වගුවේ ඒ ලෙස දක්වා ඇති කෝෂයන් හැඩසව් කිරීමට යොදාගෙන ඇති මෙවලම කුමක්ද? ඒ වල තියෙන එකේ කෝෂ දෙකක් එක්කව කරගන්න. කෝෂ දෙකක් එක්කව කරගන්න අරගෙන මෙවලම මොකද්ද කියලා අහනවා. What is the tool which was used to format the cell A? මොකක්ද ගන්න පුළුවන්? බැලුමටම ඔයාලට හිතා ගන්න පුළුවන්. පළවෙනි එකේ පේලියක් ඇඩ් කරගන්නවා දෙවෙනි එකේ කෝෂ ස්ප්ලිට් කරගන්න තුන්වෙනි එකේ මර්ජ් කරගන්න හතරවෙනි එකේ තියෙන්නේ මේ අපිට අවශ්‍ය සෙල්ස් ටිකක් මර්ජ් කර ගැනීම හතරවෙනි එකේ. ඒකට අපිට මෙතන තියෙන්නේ මේ දෙක මර්ජ් කරගන්න. එහෙනම් ඒකට අපිට ගන්න වෙන්නේ හතරවෙනි එක. හතරවෙනි එක තමයි ගන්න වෙන්නේ. හරි. Excel වලට ගියාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන් උක. Excel නේ Word වල තියෙනවා. හරි. මේ රූප ටික දීලා තියෙනවා ඒ කරන තැන. හරි. එතකොට ඒකෙදී අපි හතරවෙනි එක තමයි භාවිතා කරන්නේ. right 18ට බලන්න උත්තරේ ගන්න ඉමේට. අදන් සකසු මෘදුකාංගයක් මගින් මෙම රූපය තුනෙහි දැක්වෙන ලේඛනයේ සකසා ගැනීමේදී යොදාගෙන ඇති මෙවලම් මොනවාදයි දී ඇති පටිති මගින් නිවැරදිව හඳුනා ගන්න. right A කියන එක හැඩසැලීමකට භාවිතා කරන්නේ word dot කියන්නේ දෙවෙනි එක. word dot කියන්නේ දෙවෙනි එක. එහෙනම් A වලට දෙවෙනි එක. B වලට ගන්න අපි ලොකු අකුරක් ගන්නවා අර මුලින් හිටින්නේ.
පේලි කීපයකට ලොකු අකුරක් ගන්න. මෙතන ඒකත් වරද්දලා තමයි දීලා තියෙන්නේ. පස්සේ මේ අකුර අතින් ලියලාද කොහොමද දාලාද මන් දන්නේ. අරකට උඩ. ඒකට අපි ගන්නෙ මොකද්ද? B එකට 3 drop cap. drop cap. හරි. drop cap feature එක. එතකොට C වලට ගන්නෙ පින්තූරයක් ඇතුළත් කරන්න. ඒකට 4 ගන්න. insert picture කියන්නේ. එහෙනම් උත්තරේ එන්නේ A වලට 2, B වලට 3, C වලට 4. දෙවෙනි එක උත්තරේ එන්නේ. දෙවෙනි එක උත්තරේ එන්නේ. ඒතර කල්පනාවෙන් ඒව කරන්න ඕන. 19. මේකට චූටි වෙලාවක් දෙනවා. 19 20 21. 19 20 21 කරන්න බලන්න. විනාඩි 5ක් දෙනවා කල්පනා කරලා කරන්න හරියට. 19 20 21.
හරි කියන්නේ උත්තරේ පළවෙනි එකට. 19ට. මොකක්ද දෙන්නේ? count A1 C3. A1 C3. A1 වල මුකුත් නැහැ. C3 කියන්නේ මේ 20 තියෙන එකට යනකම්. ඒතර count function එකෙන් කරන්නේ null cell එකක් ගණන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මුකුත් නැති cell එකක් ගණන් කරන්නේ නැහැ. බිඳුව සහ වටිනාකමක් තියෙනවා විතරයි ගණන් කරන්නේ. දැන් මෙතන 5 වටිනාකමක් 9 වටිනාකමක් 12 වටිනාකමක් 20 වටිනාකමක් 8 වටිනාකමක් 8 වටිනාකමක් 10 B කියන්නේ වටිනාකමක් නෙමෙයි. ඒකේ ඇල්ෆා නියුමරික්. B අකුර තියෙනවනේ. වටිනාකමක්. නෙමෙයි. එතකොට A1 වල හිස් සෙල් එකක්. B2 වල හිස් සෙල් එකක්. එහෙනම් ඔකදී ගණින්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා. 6යි උත්තරේ. පළවෙනි එක. බලන්න පළවෙනි එක උත්තරේ ආපහු ඇත උස්සන්න. ඒක නම් ගොඩක් අය ඇත උස්සන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් නදීෂණයි කීප දෙනා ඇත උස්සන්නේ. ඒක නම් වරදින්න විදියක්ම නැහැ. මොකද කවුන්ට් එකෙන් කරන්නේ බිඳුවත් නෙමෙයි වටිනාකම්. ඒ කියන්නේ වම් පැත්තට වැටෙන්නේ නැතිව තමයි වම් පැත්තට එනේ විතරයි ගයින්නේ. දැන් මේ වම් පැත්තට ඇවිල්ලා තිනව ගයිනවා. හිස්සෙල් එකක්වත් ගයින්නේ නැහැ. හරි අපි එහෙනම් ඊළඟ එකට යනවා හිංසරේ. මේක මම දැන් ඔයාලට කීවේ කරන්න කියලා මොකද්ද? මේක. ඒකේ කියනවා ඒකේ අරන් තියෙන Excel sheet එකේ මැද්ද කොටසක් අරන් තියෙන්නේ CLN CLO CLP CLQ CLR. හරි. එතකොට රෝස් ටික අරන් තියෙන්නේ 5929 30 31 32 33. ඔය වගේ අරන් තියෙන මැද කැලලක් ඔයාලා රවට්ටන්න බය කරන්න ඒක කරන්න තමයි කරලා තියෙන්නේ මේක. එතන මේකේ තියෙනවා CLQ 5931 කෝෂයේ හි CLO $5931 වැඩි කිරීම CLP 5931 යන සූත්‍රය සටහන් කර ඇත. හරි. මේ සූත්‍ර මේකට දාලා තියෙනවා. අපි මේක ගන්නකො මේ Excel worksheet එක. එතෙන්ට ඔය තැනට ගමුකෝ අපි මොකද්ද ගන්න වෙන්නේ මෙහෙම. right. එතෙන්ට අරගෙන. හරි මේ කැලල නෙන්න ඕනේ මේ කැලල මේ ටිකනේ ඔය තියෙන්නේ. මම මේක කරන්නේ මේ ටිකනේ ඔය තියෙන්නේ මේ ටික අරගෙන put it this way. හරි ඔය ටිකනේ තියෙන්නේ. ඔය ටික තියෙන්නේ. එතකොට මේ ටික දාලා තිනවා මෙතන කියනවා දැන් මෙතන CLQ 5031 කෝෂේ CLQ 5031 දෙන්නේ මේ කෝෂේ. මෙන්න මේකට. මේකට මම වෙන පාටක් දාන්නම්කෝ then it is clear to බේන් මේකට. මේකට දාන්නලු equal මොකද්ද CLO 5931 CLO 5931 ගුණ කිරීම ඊට මොකද CLP 5931 CLP 5931 මේක දාන්න. ඕකනේ. මේක දාද්දි කියනවා මෙන්න මෙතෙන්ට ඩොලර් සයින් දාන්නලු. කොතෙන්ද? CLO කියන තැන ඩොලර් සයින් එක දාන්න. ඕන් දැම්ම ඩොලර් සයින් එක. දාලා එන්ටර් කරලා දෙනවා. හරි. ඊට පස්සේ යන සූත්‍ර ප්‍රතිරේ CLQ 5032 කෝෂයට පිටපත් කළේ නම් CLQ 5032 දක්නට ලැබෙන නිවැරදි සූත්‍රය දැක්වෙන ප්‍රකාශය තෝරා. මේක මෙතෙන්ට කොපි කරුවොත් ඒ සූත්‍රය මොකද්ද කියලා හිතමු. මේක මෙතෙන්ට අදිනවා මෙහෙම. එතන මේක ඇතුලේ තියෙන සූත්‍රය මොකද්ද? මේ මේකේ සූත්‍රය ඕක තමයි සූත්‍රය. ඒක ඇතුලේ තියෙන CLO ඩොලර් සයින් 5931 වැඩි කිරීම CLP 5932. එහෙනම් ඒකට උත්තරේ එන්නේ කියන හතරවෙනි එකද? නෑ. උත්තරේ එන්නේ කීය? පළවෙනි එක නේද? ඩොලර් සයින් තියෙන්නේ. පළවෙනි එක තමයි උත්තරේ. ඒතර ඒක සැලකිල්ලෙන් කල්පනාවෙන් කරන්න ඕන.
ඊට පස්සේ ආනවා කෝෂයට පිටපත් කළේ නම් එහි දක්වන පිළිතුරු මොකද මේ පිළිතුරු දෙන්නේ 25 පිළිතුරු තුන්වෙනි එක පිළිතුරු 25 මේක ඇද්ද පල්ලට එතකොට මේකයි ගුණ වෙනවා මේ දෙක ගුණ වෙනවා ඉස්සෙල්ලා ගුණ වෙන්නේ මේ දෙන්න දැන් ගුණ වෙන්නේ මේ දෙන්න මෙයා ඩොලර් සයින් දාලා නිරපේක්ෂ කරලා තියෙනවා මෙන්න මේක නිරපේක්ෂ කරලා තියෙන්නේ කොහොමද මේ දම් පාට කරපු එක නිරපේක්ෂ කරනවා දම් පාටකින් 7 ගුණ වෙනවා ඉස්සෙල්ලා ඊට පස්සේ දම් පාටකින් 5 ගුණ වෙනවා හරි ඒක තේරෙන්න ඇති කියලා මම හිතනවා මෙයා කරපුවා හරි ඊළඟ එක 22 හරි බලන්න 22 බලන්න උත්තරේ විද්‍යුත් සමර්පණ මෘදුකාංගයන් සමග වැඩ කිරීමේදී භාවිතා කරන කෙටිපන් යතුරු වලින් සිදුවන පහත කාර්යයන් අතුරින් සත්‍ය වන්නේ right control n වලින් මොකද වෙන්නේ F5 වලින් මොකද වෙන්නේ control plus n වලින් මොකද වෙන්නේ control plus c වලින් මොකද වෙන්නේ කියලා සත්‍ය වන්නේ හරි එතකොට මේ මෙහෙමනේ තියෙන්නේ දැන් මෙහෙම තියෙන එකක් කියලා හිතමුකෝ මේකේ control n වලින් ඕන දැන් මම මේක ක්ලික් කරලා control n ගන්නවා අලුත් එකක් ආවා නේ නව කදාවක් නෙමෙයි අලුතෙන් PowerPoint ආයෙ යනවා මේක ඉඳලා control n ගහනකොට නේ තව එකක් කරනවා control n ගෙවෙනවා හරි ඒකෙන් එන පළවෙනි එක වැරදි නව කදා F5 වලින් දැන් මේක ඕන් F5 ගහනවා බලන්න F5 ගාපේටේ full screen එනවා full screen එනවා F5 ගාපේටේ full screen එක හරි control M වලින් නව සමර්පණයක් ලැබේ බලමු control M නව slide එකක් එනවා අර slide දෙන එකයි control M වලින් ඊට පස්සේ control C අකුරු වස්තු කැපීම නෑනේ control C වලින් එන්නේ control C වලින් copy එකක් වෙන්නේ හරි ඒක වෙන්නේ නැහැ නම් උත්තරේ එන්න ඕනේ F5 විතරයි නිවැරදි F5 විතරයි නිවැරදි F5 විතරයි නිවැරදි ඒක චුට්ටක් ගෙදරදී නැවත කර කර බලන්න හරි 23ට යන්න 23 වෙනි එකේ බලන්න මොකද්ද කියලා 23 දත්ත සමුදායක සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය කිරීමට සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශය තෝරන්න. හරි? සත්‍ය ප්‍රකාශයන්. What is the correct statement about creating a relational database? වගුවක එක් රෙකෝඩයක් වෙනත් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වන්නේ නම් එහි පවතින්නේ ඒක සම්බන්ධතාවයකි. If one record in a table is linked with one record in another table, then there is one-to-one relationship.
අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියන්නේ. ඒතර පළවෙනි එක හරිනේ. එක රෙකෝඩර් එකක තියෙන එක තීරුවක් තවත් රෙකෝඩර් එකක තවත් තීරුවක් නෙමෙයි රෙකෝඩර් එකක් සමග සම්බන්ධ වෙනවා. ඒක සම්බන්ධතාවයක් තියෙනවා. එකක තියෙන රෙකෝඩරයක් තවත් එකක දෙකක් එක්ක සම්බන්ධ වෙනවා. ඒක බහු සම්බන්ධතාවයක් වෙනවා. හරි. ඒතර පළවෙනි එක හරි. දෙවෙනි එක වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමේදී වගු දෙකෙහි එක් ක්ෂේත්‍රයක් හෝ අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. When building a relationship between two tables, one field of the two tables must be at least one of the same. හරි. එහෙනම් අපි වගු දෙකක් සම්බන්ධ කරන්න යනකොට එක වගුවක තියෙන ප්‍රාථමිකය අතුර අනිත් වගුවේ ආගන්තුකය අතුර විදිහට සකස් වෙන්න ඕනේ. අනිවාර්යෙන් එක ශේෂ්ත්‍රයක් හරි. සමාන වෙන්න ඕනේ. ඒකට තමයි සම්බන්ධිත දත්තපාදයක් ගොඩනගන්න පුළුවන්. ඒකත් නිවැරදි. ඒක තමයි අපි කියන්නේ එක වගුවක තියෙන ප්‍රයිමරි කී එක තවත් වගුවක ආගන්තුකය අතුර විදිහට සටහන් වෙනවා කියන. ඒකට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. තුන්වෙනි එක වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමේදී වගු දෙකෙහි ප්‍රධාන ශේෂ්ත්‍ර key fields අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. හරි. When constructing a relationship between two tables, the principal fields of the two tables must be the same. එකේම ප්‍රධාන ශේෂ්ත්‍ර දෙක සමාන key fields සමාන වෙන්න ඕනේ. අද ඒක තියලා අපි හතරවෙනි වගුවක එක් රෙකෝඩර් සම්බන්ධිත වගුවේ රෙකෝඩර් කීපයක් සමග සම්බන්ධ වන්නේ නම් එම වගු දෙක අතර පවතින්නේ ඒක බහු සම්බන්ධතාවය. වගුවක එක් රෙකෝඩර් සම්බන්ධිත වගුවේ රෙකෝඩර් කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් එම වගු දෙක අතර පවතින්නේ ඒක බහු සම්බන්ධ. ඒකත් හරිනේ. ඒක බහු සම්බන්ධතාවයක්. එක වගුවක එක රෙකෝඩරයක් තවත් වගුවක රෙකෝඩර් ගණනාවක් අතර සම්බන්ධ වෙනවා. ඒක බහු සම්බන්ධතාවය. එතකොට අපි වැරදි විදිහට ගන්නනේ වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමේදී වගු දෙකේ ප්‍රධාන ශේෂ්ත්‍ර අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. එහෙනම් අපිට වැරදි එක විදිහට ගන්න වෙන්නේ මේ තුන්වෙනි. වගු දෙකක් අතර තියෙන ප්‍රධාන ශේෂ්ත්‍ර සමාන වෙන්න අවශ්‍ය නැහැ අනිවාර්යයෙන්. එහෙනම් සමාන ප්‍රධාන ශේෂ්ත්‍ර සමාන වීම අත්‍යවශ්‍ය නැහැ. හරි. එතකොට 1 2 3 නිවැරදි. තුන්වෙනි එක හතරවෙනි එක නිවැරදි. තුන්වෙනි එක වැරදි. Right. When constructing a relationship between two tables, the principal fields of the two tables must be the same. Right. එහෙනම් තුන්වෙනි එක තමයි එතන වැරදි එක. 24ට යන්න. පහත දත්ත වගුවේ ඇති ශේෂ්ත්‍ර ගණන fields සහ රෙකෝඩර් ගණන පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ වරන් විතර ගැටලුවක් නැහැ. ඒක උත්තරේ මොකද්ද? අහලා තියෙන්නේ මොකද්ද? ශේෂ්ත්‍ර ගණන රෙකෝඩර් ශේෂ්ත්‍ර 1 2 3 4 5යි. රෙකෝඩර් ගණන 1 2 3 4යි. 5යි 4යි. උත්තරේ දෙවෙනි එක. උත්තරේ දෙවෙනි එක. ඒක නම් ගණන් විතර හිතන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි 25ට යනවා. දත්ත සමුදායක් කළමනාකරන පද්ධතියක් යොදා ගන්නා වස්තුන් අතර මෙම රූප හතර මගින් පෙන්වා ඇත්තේ Figure 4 shows the objects used in database management system. Objects මොනවද තියෙන්නේ? Tables, queries, forms and reports. ඕවනේ හතර තියෙන්නේ වස්තු හතර. ඒතර මේකෙන් පෙන්වන්නේ මොකද්ද? 25න් පෙන්වන්නේ මොකද්ද? ෆෝම් එක. ෆෝම් එක ආකෘති පත්‍රය. ඕකෙන් තමයි දත්ත ඇතුළත් කරන්නේ සහ දත්ත තියෙනව බලා ගන්න. මේ දෙක තමයි භාවිතා කරන්නේ ෆෝම් එක. රිපෝට් එකක් අපි ගන්නෙ මුද්‍රණය කරගන්න. ටේබල් එකක් ගන්නෙ දත්ත දාලා තබා ගන්න. ක්වරියක් කියලා කියන්නේ ටේබල් කීපයක දත්ත එක්කව කරලා ගන්න ඕන එක ක්වරියක් කියලා කියනවා. ක්වරියක් හදලා ඊට පස්සේ ආයෙ රිපෝට් එකක් බවට ඒකපත් කරගෙන ඉන්නේ හැකියාව කියනවා. right 26. හරි 26 බාන්නේ චුට්ටක් කට්ටිය.
හරි කියන්නේ 26යි. 26යි මොකක්ද උත්තරේ? විද්‍යුත් කියන්නේ විද්‍යුත් තැපැල් ඊමේල් පණිවිඩයක් එවීමේදී සලකා බැලෙන A සිට D දක්වා වගන්ති වල හිස් තැනට ගැලපෙන පද අඩංගු සුදුසුම පිළිතුර වන්නේ. විද්‍යුත් තැපැල් ගිණුමකට විද්‍යුත් තැපැල් ලිපිනය සහ පැවතීම අනිවාර්ය වේ. ලිපිනය තියෙන්න ඕනේ ඊට අමතරව තියෙන්න ඕනේ මොකද්ද? ලිපිනයයි යූසර්නේම් ආය අනිත් එක මොකද්ද? ලිපිනය තමයි යූසර්නේම් කියන්නේ. අනිත් එක පාස්වර්ඩ් එක. හරි. පාස්වර්ඩ් එකක් තියෙන්නේ අපේ විද්‍යුත් තැපැල් ලිපිනයකට. එහෙනම් විද්‍යුත් තැපැල් ලිපිනයකට විද්‍යුත් තැපැල් ලිපිනය සහ මුරපදය පැවතීම අනිවාර්ය වේ. Email address and password must be present in an email account. තමාට ලැබුණු විද්‍යුත් ලිපිනයක් වෙනත් කෙනෙකුට යැවීම කිරීම ලෙස හඳුන්වයි. මොකක්ද? තමන්ට ලැබුණු විද්‍යුත් ලිපියක් තවත් කෙනෙක්ට යන එක forward කියලා කියනවා. ඉදිරියට කියන එක forward කියලා කියනවා. විද්‍යුත් තැපැල් ලිපින සමග යවන විට සම්බන්ධ නොවු වෙනම ගොනු ලෙස හඳුන්වයි. ඒකට වෙනම ගොනුවක් ඇටච් කරනවා නේ ඒක ඇඳුමක්. attachments කියලා අපි හඳුන්වනවා. attachments කියලා හඳුන්වනවා. විද්‍යුත් තැපැල් පණිවිඩය යවන්නාට මෙන්ම ලබන්නාටද අනිවාර්ය වේ. මොකක්ද? විද්‍යුත් තැපැල් ගිණුමක් තියෙන්න ඕන. විද්‍යුත් තැපැල් ගිණුමක් තියෙන්න ඕන. නැත්නම් යවන්න බෑනේ. යවන එක්කෙනාටත් ඕන ලබන එක්කෙනාටත් ඕන විද්‍යුත් තැපැල් ගිණුමක්. මට විද්‍යුත් තැපැල් ගිණුමක් නැත්නම් මට මුකුත් යවන්න බෑ කාටවත්. මට විද්‍යුත් තැපැල් ගිණුමක් නැත්නම් මට කාටවත් කිසිම දෙයක් යවන්නත් බෑ. මගේ ඒවට ලැබෙන්නේ නැහැ. මට ලැබෙන්නේ කිව්වේ එහෙම දෙයක් තියෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ පළවෙනි එක. මුරපදය ඉදිරියට කියන එක ඇමුණුම විද්‍යුත් තැපැල් ගිණුම. ගිණුම අනිවාර්යයි. හරි. පැහැදිලි නේද ඒක? 17. The basic building block of a digital graphics is the pixel. Pixel. පින්තූරාංශුව. If the color size of a pixel is 9. Pixel එක color size එක 9. Colors ගණන 9. What is the correct answer for the number of bits? හරි. මේකේ බිටු ගණන කීයද? color size එක. color 9යි බිටු ගණන කීයද? අංකිත ග්‍රාෆික මූලික තැනුම් ඒකකය වන්නේ පික්සලයි. පික්සල එක ඇති වර්ණ ප්‍රමාණය 9ක් නම් එහි ඇති බිටු ප්‍රමාණය දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ කුමක්ද? බිටු ප්‍රමාණය කීයද? පික්සල් 9යි. නෑ පික්සල 9යි නෙමෙයි. වර්ණ ප්‍රමාණය 9යි. එහෙනම් පින්තූර ප්‍රමාණය ගන්න වෙන්නේ මේ පික්සල් ප්‍රමාණය 3යි. 3 9යි. 3 9යි. ඒක බලන්න උඩ යට 3 3. උඩ යට 3 3. ඔක අපි කෙරුවා. අපි අච්චුපතේ තියෙනවා ඔක පැහැදිලිව. ඒක චුට්ටක් නැවත බලන්න. 28. ග්‍රාෆික නිර්මාණ මෘදුකාංගයක් වන ජිම් මෘදුකාංගයේ තෝරාගත් කොටසට වර්ණ හෝ මෝස්තර යෙදීම යොදා ගන්නා මෙවලම කුමක්ද? වර්ණෝ මෝස්තර යොදන්න මේ යොදා ගන්නා මෙවලම මොකක්ද කියලා අහන්නේ. මොකක්ද යොදා ගන්න? වර්ණය දාන්න. And then
then bucket fill. Bucket fill. About that bucket fill. Ena me හතරවෙනි එක උත්තර. හරි 29. अंकित ग्राफिक संबंधी असत्य प्रकाश तोरण सिलेक्ट द स्टेटमेंट रिगार्डिंग डिजिटल फॉल्स स्टेटमेंट बांड फॉल्स स्टेटमेंट के तोरण बांड पहले एक change in the physical scale of a graphic does not change the pixels. graphic එක physical size එක අපි graphic එක ලොකු කරනවා පොඩි කරුවාට ඒකේ තියෙන picture elements ගන්න ඒ විදිහටම පවතිනවා. කවදාවත් ඒක වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. හරි graphic එකේ තියෙන පින්තූර අංශු ගන්න කවදාවත් මේක ලොකු කරුවා කියලා වැඩි වෙන්නෙත් නැහැ පොඩි කරුවා කියලා වැඩි වෙන්නෙත් නැහැ. ඒක ඒ විදිහටම පවතිනවා. එහෙනම් ඒක නිවැරදි. graphic එකක් භෞතික ප්‍රමාණය වෙනස් කිරීමේදී pixel වල වෙනසක් සිදු නොවේ. හරිනේ? වෙනසක් සිදු වෙන්නේ නැහැ. සංඛ්‍යාව එහෙමමයි. graphic එක ප්‍රමාණය වෙනස් කිරීමේදී විශාල හෝ කුඩා වන්නේ පික්සලයේ ප්‍රමාණයයි. graphic එක ප්‍රමාණය වෙනස් කිරීමේදී විශාල හෝ කුඩා වන්නේ පික්සලයේ ප්‍රමාණයයි. හරිනේ? පික්සලයේ ප්‍රමාණය ටික ටික වැඩි වෙනවා. පික්සලයේ ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. පික්සලයේ ප්‍රමාණය වැඩි වෙන්න අපි ටිකක් ඈතට ගන්න ඕනේ මේ ඩිවයිස් එක. අපි ඇස් වලින් ඈතට ගන්න ඕනේ. පික්සල් ප්‍රමාණය අඩු වෙන්න අපේ ඇහැ ළඟට ගත්තත් අපිට මේක පේනවා. ඒකත් නිවැරදි. graphic එක පික්සල් ප්‍රමාණය වැඩි වීමේදී ගුණාත්මක භාවය වැඩි වෙයි. graphic එක පික්සල් ප්‍රමාණය වැඩි වීමේදී ගුණාත්මක භාවය වැඩි වෙයි. ඒක ගැන මොකද කියන්නේ? පික්සල් ප්‍රමාණය වැඩි වෙන්න ගුණාත්මක භාවය වැඩි. පික්සල් ප්‍රමාණය අඩු වෙන්න ගුණාත්මක භාවය අඩුයි. නිවැරදි ඒක. ඒතර අපිට මොබයිල් ෆෝන් එකේ තියෙන පික්චර් එලිමන්ට්ස් ගන්න උඩරිම වැඩි. ඒක තමයි මොබයිල් ෆෝන් එක ළඟ තියාගෙන චිත්‍රපටයක් බලන්න. නමුත් ලොකු ස්ක්‍රීන් එකක් ගත්තොත් ඒකේ පික්චර් එලිමන්ට්ස් ප්‍රමාණය අඩුයි. ඒ නිසා තමයි අපි ඈතට යන්නේ. ඒතර අඩු පික්සල් ප්‍රමාණයක් ඇති ග්‍රැෆික් එක විශාල කිරීමේදී ගුණාත්මක අඩුයි. අඩු පික්සල ප්‍රමාණයක් ඇති ග්‍රාෆික් එකක් විශාල කිරීමේදී ගුණාත්මක භාවය අඩුයි. මොකද කියන්නේ? අඩු පික්සල ප්‍රමාණයක් ඇති ග්‍රාෆික් එකක් විශාල කිරීමේදී ගුණාත්මක භාව අඩුයි. ගුණාත්මක භාවය හරිනේ එකක් නේද? enlarging a graphic with a smaller pixel size. අඩු පික්සල ප්‍රමාණයක් ඇති ග්‍රාෆික් එකක් විශාල කිරීමේදී පික්සල ප්‍රමාණය අඩු වෙන එක විශාල කරන්න මොකද වෙන්නේ? ඒකේ ගුණාත්මක භාවය අඩුයි. අහලා තියෙනවද අංකිත ග්‍රාෆික් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ඔක්කොම හරිනේ. graphic එක භෞතික ප්‍රමාණය වෙනස් වීමේදී පික්සල වල වෙනසක් සිදු නොවේ. graphic එක භෞතික ප්‍රමාණය වෙනස් කිරීමේදී පික්සල වල වෙනසක් සිදු නොවේ. පික්සල සංඛ්‍යාවනේ එහෙනම් එක තමයි ගන්න ඕනේ වැරදි එක නේද? ඒතර එක විදිහට ගන්න ඕනේ. ඒතර පික්සල් ප්‍රමාණය නෙමෙයි කියන්නේ graphic එක භෞතික ප්‍රමාණය වෙනස් කිරීමේදී පික්සල් වල වෙනසක් සිදු නොවේ. භෞතික ප්‍රමාණය වෙනස් කරන්න පික්සල් ලොකු පොඩි වෙනවා. හරි. එහෙනම් එක තමයි ඒකට උත්තරේ ගන්න වෙන්නේ. හරි ඊළඟ එක. ශ්‍රව්‍ය සංස්කරණයේදී යොදාගත හැකි මෘදුකාංග ලෙස Audacity හි පහත දැක්වෙන මෙවලම් tools සලකා බලන්න. නිර්මාණය කරන ශ්‍රව්‍ය සන්ධාර අවශ්‍ය කොටස් තෝරා ගැනීම සඳහා කාලරාමු මත ශ්‍රව්‍ය කොටස් එහා මෙහා ගෙන යාමට භාවිතා වන මෙවලම් වන්නේ. කාලරාමුවට භාවිතා කරන මෙවලම් අහලා තියෙනවා.
හරි. කාලරාමුවට. ඒක දීලා තිබ්බට පොතේ මටත් මතක නැහැ. ඒක වල චුට්ටක් බලන්න කාලරාමුවට එන්නේ හරි ඒකේ අපිට ගන්න වෙන්නේ නිර්මාණය කරලා ඒක චුට්ටක් පොතේ බලන්න ඕනේ මටත් ඒක චුට්ටක් මතක දාලා 30 වෙනි ප්‍රශ්නේ බලන්න පොඩ්ඩක් ඈ පස්සේ පොඩ්ඩක් ආයෙ සාකච්ඡා කරමු 30 වෙනි එක හරි right ඊළඟ බලන්නකො 31 Rhino soft Rhino soft යන මෘදුකාංග නිපදවන සමාගමකි පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධති පරීක්ෂා කිරීමේ ක්‍රම කිහිපයකි හරි ඒක අපි දන්න ඕනේ Rhinosoft is a software development company. There are several ways to test the system development life cycle. Unit test, overall test, system test, acceptance test. This is reception test. ඒකක පරීක්ෂාව සමස්ත පරීක්ෂාව පද්ධති පරීක්ෂාව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව මෙහිදී පද්ධති රිනෝ soft ආයතනය තුල පමණක් පරීක්ෂා කරන පද්ධති ක්‍රම දැක්වෙන පිළිතුරු වන්නේ ආයතනයේ තුල පමණක් කරන්නේ මොනවද ඒක අර ඩොට් ටික නෙමෙයි ABC දාලා දෙන්න ඒකක පරීක්ෂාව කරන්නේ ආයතනයේ තුල සමස්ත පරීක්ෂාව ආයතනයේ තුල පද්ධති පරීක්ෂාව ආයතනයේ තුල acceptance testing එක කරන්නේ ඒ තොරතුරු පද්ධතිය පිළිහිටවන තැනට ඇවිල්ලා කරන්නේ. පරිශීලකයන්ට මේ පද්ධතිය භාවිතා කරන්න දීලා තමයි acceptance testing එක කරන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. එහෙනම් ආයතනය තුල ABC කරන්නේ. D කරන්නේ නැහැ ආයතනය තුල. එහෙනම් ඔයාලට මෙහිදී පද්ධතිය පිළිතුරු වන්නේ තුන්වෙනි එක ABC. ABC තමයි ආයතනය තුල කරන්නේ. ඕක ඇවිල්ලා මේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ මේ ඩීබගින් කියන එකේ තියෙන. ඩීබගින් කියන එකේ තියෙන ටෙස්ටිං ඇන්ඩ් ඩීබගින්. කට්ටිය අඩු උනානේ සර්. හරි. ඊට පස්සේ අපි ඉක්මනට කරගෙන යමු ඉතුරු ටික යනවා 32. 32 බලන්න රාජ්‍ය රාජ්‍ය නිසා ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති අතුරින් සත්‍ය වන්නේ කවරක්? ඊ රාජ්‍ය මගේ. Which of the following statements is true regarding the benefits of e-government? බලන්න උත්තරේ 32ට. රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර සේවාවන් අයත් වන්නේ රාජ්‍ය විසින් සේවකයන්ට ලබා දෙන සේවාවන් යටතයි. රජයක් තොරතුරු තාක්ෂණය යොදාගෙන තම රටේ ප්‍රවැසියන්ට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඊ රාජ්‍යයට අයත්ය.
ගැසට් පත්‍ර සහ චක්‍රලේඛ ලබා නිකුත් කිරීම රාජ්‍ය විසින් පුරවැසියන්ට ලබා දෙන සේවාවක්. දරන්නේ ඊ රාජ්‍ය නිසා ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති තුලින් සත්‍ය වන්නේ කවරක්ද? ආන්න උත්තර ටිකක් කල්පනා කරලා ගන්න බෑනේ. දෙන්නම්. හරි බාන්න එකට උත්තරේ නිකන් හිතලා කියන්න බාන්න 32කට රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර සේවාවන් අයත් වන්නේ රාජ්‍යයක් විසින් සේවකයින්ට ලබා දෙන සේවාවන් යටතටයි. සේවකයින්ට විතරක් නෙමේ තොරතුරු කේන්ද්‍රය අපිට නෙමේ පුරවැසියන්ටත් අයිති වෙනවා. ඒතර B එක රජයේ තොරතුරු තාක්ෂණය යොදාගෙන තම රටේ පුරවැසියන් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්පත පැවැත්වීම ඊ රාජ්‍යයට අයත්. හරි ඒක නිවැරදිනේ. ගැසට් පත්‍ර සහ චක්‍රලේඛ ලබා නිකුත් කිරීම රාජ්‍ය විසින් පුරවැසියන්ට නෙමේ සේවකයින්ට තමයි දෙන්නේ චක්‍රලේඛ. එම්ප්ලොයිස්ලාට. එහෙනම් ඒකේ උත්තරේ ගන්න වෙන්නේ B පමණයි. උත්තරේ ගන්න වෙන්නේ B පමණයි. 33. වෙබ් පිටුවක් තුල අධිසන්ධානයක තුලත් කිරීම සඳහා වඩා සුදුසු ඛණ්ඩය තෝරන්න. To insert a hyperlink to a web page, select the most appropriate code. මොකක්ද ඒ කෝඩ් එකේ ඉන්නේ? 33. HREF ඇතුලේ hyperlink. හරි එහෙනම් අපිට ගන්න වෙන්නේ පළවෙනි එක HREF. HREF එකෙන් තමයි අධිසන්ධානයක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒක අපි ඉගෙනගෙන තියෙන එක. 34. වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී යොදා ගන්න HTML උසුලන සහ එහි කාර්යයන් සම්බන්ධ සාවද්‍ය වගන්ති තෝරන්න. Choose incorrect clauses about HTML pics and their functions used in web design. මොකද්ද මේක incorrect එක? අංකිත සහිත ලැයිස්තුවක් ආරම්භ කිරීමට OL සම්බන්ධ භාවිතා කරයි. හරිනේ ඒක. DR මගින් වාක්‍යයක අවසානය පෙන්වීමට. To show the end of a sentence. DR. DR line break කියන්නේ වගුවකට අලුතින් පේලියක් එක් කිරීමට TR සුලනේ යොදා ගන්න. වගුවකට අලුත් TR නේ table row. හරිනේ ඒක. table row. වලට මතකයි table row. TD table data. TH table heading. හරි. row span නැමැති ගුණාංගය තීරු කීපයක් එකතු කර කෝෂයක් සැකසීමට භාවිතා කරා. row span. Row span attribute is used to combine several columns to form a cell. මොකද කියන්නේ? row span එකකින් සිද්ධ වෙන්නේ ඔකේ අනිත් පැත්ත.
නේද? එතකොට වෙබ් අඩවියක් නිර්මාණයේදී යොදාගන්න HTML සුරණයක් සහ ඒ කාර්යයන් සම්බන්ධ සාවද්‍ය වගන්තිය තෝරන්න. ඒතර BR මගින් වාක්‍යයක අවසානයේ පෙන්වීම නෙමෙයි BR මගින් අලුත් රූලකට යන එක තමයි පෙන්වන්නේ. එහෙනම් සාවද්දික වෙන්න ඕනේ දෙවෙනි එක. සාවද්දික දෙවෙනි එක. right 35. පහත වම්සා පස A සිට B දක්වා ලේබල් කර ඇත්තේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ භාවිතයේදී ඇතිවන ගැටලු කිහිපයකි. දකුණු පස තීරුවේ P සිට Q මගින් ඒ සඳහා උදාහරණ විස්තර කරයි. පහත් සඳහන් කවරක් මගින් A සිට B දක්වා ලේබල් කර ඇති තොරතුරු තාක්ෂණික ගැටලු වලට වඩාත් ගැළපෙන P සිට Q උදාහරණ පෙන්වයිද කියලා අහනවා. හරි. බලන්න චුට්ටක්. නෛතික ගැටලු. legal issue. සදාචාරාත්මක ගැටලු. පාරිසරික ගැටලුවකි. සමාජික ගැටලුවකි. හරි. එතන අපිට නෛතික ගැටලුවක් කියපුවාම මොකටද යන්නේ ඒකේ? නෛතික ගැටලු බුද්ධිමය දේපල සොරා ගැනීම. සදාචාරාත්මක ගැටලුවකි ලිඛිත දෑ සොරා ගැනීම. සදාචාර විරෝධී. පාරිසරික ගැටලුවකි තොරතුරු සංනිවේදන තාක්ෂණය තුළින් පාරිසරික ගැටලුවක් කියන්නේ දැන් අපිට පරිසරය විනාශ වීම තුළින්. ඒතර ස්නායු ආබාධ පිළිකා සහ හැමේ රෝග මේ වගේ දේවල් ඇති වෙනවා. තොරතුරු තාක්ෂණික වේවලම් ඔය කසල එකතු වීම තුළින්. සමාජික ගැටලුවක් ඒ කියන්නේ සමාජයේ ඉන්න පුද්ගලයෙක්ට සිද්ධ වෙන එකක් සයිබර් ක්‍රයිම්. සයිබර් ක්‍රයිම්. ඒක නැවතේ පාඩම බලන්න පාඩම් බලපුව මේවයි තියෙන ටික කියවන්න ඕන. මේකේ තියෙන චුප්පුඩි ඡේදයක් තියෙනවා මේක නෛතික ගැටලුවක් මොකද්ද? සදාචාරාත්මක ගැටලුවක් මොකද්ද? පාරිසරික ගැටලුවක් මොකද්ද? සමාජික ගැටලුවක් මොකක්ද? මේ පාඩම් දැන් ගන්න විදිහ නැහැ ඒවා කියවන්න කියපුවම වාට මේක ගලව ගන්න පුළුවන්. ඒකේ උත්තරය එන්නේ එතන තුන්වෙනි එක. හරි. right 36. ඉක්මනට වෙලා මදි. පරිගණක පද්ධතියක තාර්කික ආරක්ෂාව සඳහා භාවිතා කළ හැකි උපක්‍රමයක් වන්නේ. තාර්කික ආරක්ෂාව. This is a technique that can be used for the logical security of a computer system. තාර්කික ආරක්ෂාව. අනවරත බල සැපයීමෙන් ජල සැපයීම uninterrupted power supply. අනුපිටපත් ලබා ගැනීම backup. closed circuit TV. දෘඩ ගිනි පවුරු භාවිතය. logical security of a computer. uninterruptible power supply. ඒ කියන්නේ නිර්බාධක ජව සපයන්නේ නැහැ. විදුලිය ගියාට පස්සේ යා විදුලිය සපයනවා. ඉතින් ගැටලුවක් එන්නේ නැහැ විදුලිය දෙනවා. අනුපිටපත් ලබා ගැනීම. අපි දැන් ඒජ් ඔෆිස් එකේ ඉඳද්දී ඒජ් ඔෆිස් එකේ වැඩ කරලා ඉදා අනුපිටපත් හවස ටික ඔක්කොම ගන්නවා. නැත්නම් නැත්තම් මොකද වෙන්නේ? ආයෙ වගන්න හම්බ වෙන්නේ. ඒතර තර්කයක් එතන කොට නැගෙනවා. right? බෑකප් එක අරගෙන තිබ්බේ නැත්තම් ගැටලුවක්. ඒකට බෑකප්. ඒතර ක්ලෝස් සර්කිට් TV කියන්නේ මේ ආරක්ෂාව සම්බන්ධ භෞතික දේවල් ආරක්ෂාව සඳහා තාර්කික නෙමෙයි භෞතික දේවල් ආරක්ෂා කිරීම සඳහා ක්ලෝස් සර්කිට් එක තියෙනවා. ඊට දෘඩ ගිනි පවුර භාවිතය. hardware
firewall. hardware firewall එක භාවිත කරන්නේ අපිට මේ ආරක්ෂාව සඳහා භාවිත කරනවා. නමුත් backup කරන එක අපි තාර්කිකව backup කියන්නේ අපිට ඒක පස්සේ ගන්න backup එකක් තියාගන්න. ඒ කියන්නේ අපේ ප්‍රධාන එකේ ගැටලුවක් આવොත් backup එකක් භාවිත කරනවා. එතන ආන්තර්කයක් ගොඩනැගෙනවා. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ දෙවෙනි එක. මේක බලන්න දකුණු පස පෙන්වා දී ඇති පැස්කල් ක්‍රමලයකට අධ්‍යයනයකට එහි ප්‍රතිදානය සොයන්න. Program project 1 var a b integer begin a is equal to 0 a ආරම්භක අවස්ථාවේ බිඳුවයි for b is equal 0 to 2 b එක බිඳුවක් වෙනවා එකක් වෙනවා දෙකක් වෙනවා begin a is equal to a plus b a is equal to a plus b කියන්නේ a එක බිඳුවයි බිඳුවට b එකතු වෙනවා b බිඳුවයි මුල් අවස්ථාවේ. එතකොට බිඳුවට බිඳුව එකතු වෙනවා මුල් අවස්ථාව බිඳුවමයි. ඊට පස්සේ right ln a right ln a ඒ ලියලා අලුත් රූලක් පල්ලෙහාට එන්න කියලා. දැන් මේ උත්තර ඔක්කොම හතරම වැරදි එහෙනම්. පල්ලෙහාට ඇවිල්ලා නැහැ උත්තර හතරම. එකක්වත්. අපි නමුත් උත්තර ටික අරගමු ඒක පල්ලෙහෙන් පල්ලෙහාට ලියලා තියෙන්න ඕනේ. එහෙනම් ඒකට පළවෙනි එක බිඳුවයි. ඊට පස්සේ මොකද වෙන්නේ? a is equal to a plus b. a බිඳුවයි b එක වෙනවා. b ඇවිල්ලා කියනවානේ for b is 0 to 2 කියනවානේ. එහෙනම් b එක වෙනවා. එහෙනම් ඊට පස්සේ උත්තරේ 1 එනවා. ඊට පස්සේ ආයෙත් මේක කරකුණාම a is equal to a දැන් a දැන් එක වෙලානේ a එක වෙලානේ ඊට පස්සේ b ඊට පස්සේ දෙක වෙනවා 2 1 3 වෙනවා එහෙනම් උත්තරෙන්නේ 4 වෙනි එක 0 1 3 ඒක 1 after the other නෙමෙයි 1 down the other එකක් යට එකක් තමයි එන්න ඕන එකක් යට එකක් තමයි එන්න ඕන නැත්නම් ඕක වැරදි right ln නිසා මොකද වෙන්නේ මේ පැත්තට එන්න ඕනේ බිඳුව 1 තුන පල්ලට එන්න ඕනේ. මෙතන තියෙන්නේ WRIT right ln අලුත් ලයින් එක. බිඳුව ලියලා අලුත් ලයින් එකට එන්න. එක ලියලා අලුත් ලයින් එකට එන්න. තුන ලියලා අලුත් ලයින් එකට එන්න. ඔන්නම තමයි ලියවෙන්න ඕනේ. හරි. 38 පරිගණක ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් පාසඳන් වගන්ති අතුරින් නිවැරදි වගන්ති මොනවාද? කියන්න බලන්න. යන්ත්‍ර භාෂාව යනු පරිගණකයේ තුල සෘජුවම ක්‍රියාත්මක කළ හැකි භාෂාවක්. හරිනේ. පරිගණකය දන්න භාෂාව තමයි යන්ත්‍ර භාෂාව. පරිගණකයේ සෘජුවම එක ක්‍රියාත්මක වෙනවා. අර්ථ වින්‍යාසක සහ සම්පාදක යනු භාෂා පරිවර්තන වැඩසටහන් දෙකකි. හරිනේ. පරිගණක ක්‍රමවලක භාෂා සම්බන්ධයෙන් පාසඳන් වගන්ති අතර නිවැරදි වගන්ති මොනවාද? හරි. එහෙනම් ඒකේ දෙවෙනි එකත් හරි. තුන්වෙනි එක ඉහළ මට්ටමේ භාෂාවන් යන්ත්‍රය මත රඳා නොපවතී. හරි. ඒක මොකද කියන්නේ? ඉහළ මට්ටමේ භාෂා යන්ත්‍රය මත රඳා නොපවතී. ඉහළ මට්ටමේ භාෂා අපි මිනිස්සු මත තමයි රඳන්නේ. මිනිස්සුන්ට අදාළ මේ තේරණ ඒවා තමයි තියෙන්නේ ඒකේ. යන්ත්‍රයට සමීප නැහැ මිනිස්සුන්ට සමීප. ඉහළ තලයේ පරිගණක භාෂාව. එහෙනම් AB හරි C වැරදි. ඒ කියන්නේ high level යන්ත්‍රය මත නෙමෙයි රඳාපවතින්නේ. ඒවා මිනිස්සු මත. මිනිස්සුන්ටයි සමීප. යන්ත්‍රයට සමීප නැහැ. එහෙනම් AB right 39. 39 බලන්න චුට්ට උත්තරේ ගන්න බලන්න. ඔකේ අහලා තියෙන්නේ දෝෂ සහිත පේලි ගණන කීයද කියලා.
දැන් පළවෙනි පේලිය දෝෂ සහිතද? පළවෙනි පේලිය දෝෂ සහිතයි. පළවෙනි පොලිමේ සෙමිකෝලන් නැහැ කෙලවරේ. හරි. දෙවෙනි එකේ වා ඒ කොමා සම් ඒකත් දෝෂ සහිතයි. ඒකෙත් මැද්දේ කෝලන් එන්න ඕනේ සෙමිකෝලන් දාලා තියෙනවා. දෙවෙනි පේලියත් දෝෂ සහිතයි. තුන නැහැ. හතරවෙනි එක හතරවෙනි පේලියත් දෝෂ සහිතයි. ඒකේ ඉක්වල් එක අර කෝලන් එක එන්න ඕනේ. හරි. එහෙනම් 3යි. ඊට පස්සේ sum is equal to sum plus 1 කියන එකත් දෝෂ සහිතයි. A is equal to a plus 10. ඊට පස්සේ අවසාන right ln sum කියන එකේ semicolon අග තියෙන්න ඕනේ. එහෙනම් පේලි පහක් දෝෂ සහිතයි. 1 2 3 4 5යි. පහක් දෝෂ සහිතයි. right 40 වෙනි එක බලන්න. 40 වෙනි එකේ උත්තරේ ගන්න. කවුරුහරි කියන්න බෑනේ අවසානයේ උත්තරේ. අරුත් කියන්න. ඖෂධ මේකේ මේ මෙතනින් මේක ආයේ මෙතෙන්ට එන්නේ ඈ. මෙතෙන්ට එන්නේ. මේක මෙහෙම කරකලා මෙතෙන්ට එනවා. එතන මෙතන x මුද්‍රණය කරන්න කියලා දෙනවා. x මුද්‍රණය කරන්න x මුල් අවස්ථාවේදී 1යි. එක තමයි මුද්‍රණය වෙන්නේ. ඊට පස්සේ x මුද්‍රණය කරන්න ඊට පස්සේ y is equal y plus 1. y එක බිඳුවයි y වලට එකක් එකතු වෙනවා y 1 වෙනවා. ඊට පස්සේ x is equal to x plus y. x එක 1යි 1 x 2 බවට පත් වෙනවා. ඊට පස්සේ ආයෙ x මුද්‍රණය කරනවා. x 2 වෙනවා. ඊට පස්සේ y is equal to y plus 1. y දැන් ඉස්සෙල්ලා y බිඳුවට එකක් එකතුනේ. ඊට පස්සේ y වලට ආයෙ 2 වෙනවා. ඊට පස්සේ x is equal to x plus x ඉස්සෙල්ලා 2යි දැන් 2යි 4 බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ ආයෙ මෙහෙම එනවා. දැන් y 2යි 2 1යි 3යි. මෙතන x is equal to x ඉස්සෙල්ලා 4යි 4යි 3යි 7 වෙනවා. එතකොට උත්තරේ විතර ගන්න වෙන්නේ අපිට මේ දෙවෙනි එක උත්තරේ. 4 11 16. හරි. 11 16. ඒක මේක මෙතෙන්ට තමයි එන්නේ. ඒක මතක තියාගන්න. ඒක මේ වගේ බබුවරණ එකක් අපි කෙරුවේ. ඊට පස්සේ සෙනසුරාදා අනිත් එක කරමු. දැන් කට්ටියලු මම YouTube එකේ link එක දාන්නම් ඔයාලට මේක බලන්න. හරි එහෙනම් සියලු දෙනාටම මේ සුබ රාත්‍රිය. good night to everybody.